අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිස්නා යමුනා කුමාරී. මම ජානකී නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය. උත්සව සමයේ සෑම පවුලකටම සහන පොලියට ණය. වැලිසර රෝහලෙන් පලා ගිය කොවිඩ් රෝගියා මරදානයේදී සොයා ගැනේ. කොරෝනාවෙන් සුවය ලබා දිනක් තුල පිටව ගිය වැඩිම පිරිස අද 785 දෙනෙකු නිවෙස් වෙත. තෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 55කට පසු යලි විවෘතයි. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් පවුල්වලට සහන සැලසීම ගැන අගරදගුරු හිමිපාණන්ගෙන් රජයට ප්‍රශංසා. ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදී වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව. ප්‍රථමයෙන් දේශීය පුවත්. එළඹෙන නත්තල සහ නව අවුරුදු උත්සව සමයේ අවශ්‍යතා සපුරා ගැනීමට සෑම පවුලකටම සහන පොලියක් යටතේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ණය සම්පාදනය කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරෙනවා. මාසකට රුපියල් 50,000කට වැඩි වැටුප හෝ ආදායම්ලාභීන්ට රුපියල් 50,000ක ණයක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණයක් සැපයනවා. මූලික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000ක්. ණය සපයනු ලබන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා සමෘද්ධි බැංකුව විසින්. පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමැති රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශයේ සේවකයින් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි. ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාමලේඛනය සේවා ස්ථානය ආසන්න රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛා විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලබනවා. ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුයි. අය කෙරෙන මාසික පොලිය 0.02.5ක්. 2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනෙනවා. රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරෙනවා. ත්‍රිරෝද පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට හා පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියි. මේ කාණ්ඩයට අයක් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරත වූවන්ටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. කොවිඩ්-19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජනජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත්කොට 2020 දී අහිමි වූ ප්‍රගතියද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණයි. වසංගත සමයේ මාස 2ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන සංචාරක ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළා. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහනයක් හිමි වුණා. එනිසාම 2020 වසරේදී කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි වුණා. නාගරික ජනජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරුණා. එසේ දායක වූ ජනතාව වෙත පිරිනැමෙන දිරිගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 785 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. දිනක් තුල පිටව ගිය වැඩිම පිරිස මෙයයි. ඒ අනුව කොවිඩ්-19 රෝගයේ වැළඳී සුවය ලැබූ සමස්ත පිරිස 25652 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොළොන්නරුව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 97 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඔවුන් කොළඹ, අනුරාධපුරය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. මේ මාස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 8662 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 785 දෙනෙකු අයත්. සුවය ලබා මේ දක්වා දිනක් තුල පිටව ගිය වැඩිම පිරිස මෙයයි. මෙරටින් කොවිඩ්-19 රෝගයේ වැළඳුණු තවත් 326 දෙනෙකු අද හඳුනාගනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත වාර්තා වූ රෝගීන්ගේ සමීපතමීන්. වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ සවස පලා ගොස් සිටි කොවිඩ්-19 රෝගියා අද මරදාන ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. ඔහු රෝහල්ගතව සිට ඇත්තේ ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහායි. එම තැනැත්තා රෝහලට ඇතුළත් වීමේදී ලබා දී ඇති මරදාන ප්‍රදේශයේ ලිපිනය ව්‍යාජ එකක් බව තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. වැඩිදුර විමර්ශනයේදී ඔහු කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හෙළි වී තිබෙනවා. ලැබුණු සියලු තොරතුරුත් එක්ක අපට පුළුවන් වුණා මේ පුද්ගලයා අද සවස 1:30ට පමණ මරදාන
ප්‍රදේශයේ වෙනත් ලිපිනයක පදිංචිව සිටියේදී අත්අඩංගුවට ගැනීම සඳහා මොහු කොවිඩ් රෝගී ආසාදිත පුද්ගලයෙක් නිසා නැවත ආරක්ෂක විධි අනුගමනය කරමින් පොලිස් ආරක්ෂාව ලබා දෙමින් නැවත එම රෝහලට ඔහු බාර කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ පළවෙනි සිද්ධිය නෙමෙයි කොවිඩ් ආසාදිත රෝගීන් පැන ගිය. මේ 6 වෙනි අවස්ථාව කොවිඩ් ආසාදිතින් පැන යාම. නිරෝධායන කටයුතු සෞඛ්‍ය කටයුතු සිදු කිරීමේදී අනාවරණය වෙනවා. PCR පරීක්ෂණ වලට පවා මේ ආකාරයට ව්‍යාජ නම් ලබා දෙන බවට. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ රෝහල් වලට ඇතුල් වෙන අයගෙන් PCR පරීක්ෂණ වලට යොමු වෙන අයගෙන් නිවැරදි ලිපිනය නිවැරදි නම සඳහන් කරන්න, ඇඳුනුම්පතේ තියෙන නම සඳහන් කරන්න. එසේ සඳහන් නොකර කටයුතු කළොත් ඒ අයට ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ජනතාව හැසිරෙන ආකාරයට තමයි කොවිඩ් වසංගතය පැතිර යනවද නැත්නම් මේ රතුරන් කරගීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ජනතාවට ওই උත්සව සමයන්වලදී අපි බොහෝ විට කරනු ලබන්නේ එකට එක්රොක් වෙලා එකට විනෝද වීම. ඉතින් එකට එක්වීම මේ කොවිඩ් වසංගතය තුල හැකියාවක් නැහැ. යම්කිසි ආකාරයකට මේ ගැන බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඔබට හැකි පරිදි මේ උත්සවය සමරන්න අවස්ථාවක් මම හිතන්නේ ලැබෙයි. බොහෝ අය බලාපොරොත්තු වෙන ආකාරයෙන් අද පෙර සිට කීමට හැකියාවක් නැහැ. බලාපොරොත්තු වෙන නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමටත් හුදකලා කිරීමටත් අලුතින් මේ සම්බන්ධවම යෙදවීමට විශේෂ බලාපොරොත්තුවක් නැහැ. නමුත් කෙසේ වෙතත් 22 වෙනිදා 23 වෙනිදා වන විට රටේ තිබෙන කොයි තත්ත්වය අනුව මෙවැනි ගත යුතු තීරණ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජ විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. දරුවන්ට අසනීප තත්ත්වයක් ඇතනම් වහාම රෝහලට රැගෙන එන ලෙස ඔහු මාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් මේ தත්ත්වය ඊතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. මේ හේතුව නිසා අපිට සමහර දිනවල දක්නට ලැබෙනවා ඊ타ත්ම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට දරුවන් නැගෙන අවස්ථාවල්. මේ තුල සමහරක් වෙලාවට සමහර දරුවන්ගේ පසුගිය දිනවල අපිට ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමටත් අපහසු තත්ත්වයකටපත් වුණා. දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන්ට අසනීප තත්ත්වයක් තියෙනවා නම් වහාම රෝහලට රැගෙන එන්න. රිජ්වේ ආර්ය ළමා රෝහල තුල COVID-19 වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ මේ රෝහලේ. අපි වෙනත් රෝහල් වලට යවනවා. විශේෂයෙන්ම නේවාසික සහ ශල්‍ය කර්ම සඳහා පැමිණෙන සහ ඒ වගේම විශේෂිත පරීක්ෂණ වලට සඳහා පැමිණෙන සියලුම රෝගීන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අපි කරනවා. ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු අපි සෑහීමකටපත් වෙන්නේ නැත්නම් අදාළ PCR පරීක්ෂාව පවා ඔවුන්ගේ සිදු කරනවා. කොළඹ දිස්ත්‍රික්කෙන් COVID-19 රෝගීන් වාර්තා වීම ක්‍රමිකව අඩු වෙමින් මේ වන විට එය ස්ථායී මට්ටමකට පත්ව ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළා. ඒ වගේම අලුතෙන් රෝගීන් මතුවෙන ස්ථාන විශේෂයෙන්ම 60 වත්තෙන් රෝගීන් වාර්තා වුණා. ඒ වගේම දාබරේ මාවතෙන් රෝගීන් වාර්තා වුණා. ඒ වගේම මයුර ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වුණා. කෝකිලා ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වුණා. නෙල්සන් ලේන් එකෙන් රෝගීන් වාර්තා වුණා. මේ සියල්ලම මේ වන විට දැඩි පාලනයකට නතු වෙලා තියෙනවා. රෝගීන් දැන් අලුතෙන් එම ප්‍රදේශ වලින් වාර්තා නොවන බව අපි අලුත් රෝගීන් සොයමින් ජනාවාස සහ අධි අවදානම් කලාප වලට යොමු වෙමින් පවතිනවා. මේ වන විට ඒ කර්ව් එක ස්ථායී මට්ටමකට ඇවිල්ලා තියෙනවා. COVID-19 තවත් පුද්ගල මරණ 3ක් මෙරටින් වාර්තා වුණා. ඔවුන් කොළඹ 14 සහ 15 වැනි ප්‍රදේශවල පදිංචිකරුවන්. දෛනිකව වාර්තා වන COVID-19 රෝගීට ප්‍රතිකාර ලබා දීම සඳහා නව මධ්‍යස්ථාන ස්ථාපනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මේ වන විට දිනකට ආසාදිතින් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතිනවා. ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යරච්චි මහත්මිය සිය අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ අදහස් පළ කෙරුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර පහසුකම් ලබා දිය හැකි රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන ඒවා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට නියමිතයි. කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දල වශයෙන් PCR පරීක්ෂණ 14000ක සංඛ්‍යාවක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000ක් පමණ සිදු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත උපකරණ කට්ටල ප්‍රවාහන පහසුකම් හා යටිතල පහසුකම් ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. COVID-19 රෝගයට යෝග්‍ය බවට විවිධ පුද්ගලයන් විසින් හඳුන්වා දෙනු ලබන ඖෂධ බුද්ධිමත්ව තොරතුරු සොයා බලා පාවිච්චි කරන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය ජනතාවට දැනුම් දෙනවා. යමක් හොයාගත්ත පමණින් එය සාර්ථකද කියන එක අපි දන්නේ නැහැ.
හැම දෙයක්ම විද්‍යානුකූලව තහවුරු කරන්න. මේවා කොරෝනාවට හොඳද නැද්ද කියලා කියන්න තාම කලින් වැඩි පර්යේෂණ කරන්නේ නැතු. නිසා පර්යේෂණ කරලා ඒවා අපි සහතික කරගත්තාන් පස්සේ අපිට කිසිම ගැටලුවක් නැහැ. මේවා සාර්ථකද නැද්ද කියලා අපිට බය නැතුව ජනතාවට කියන්න පුළුවන්. එතෙක් මොන පැණිය ගන්න ගියත් කරුණාකරලා මුව ආවරණයක් පළඳින්න, මීටරයේ දුර තියාගන්න, අත පිරිසිදුව සබන් දාලා තියාගන්න. අපි බලමු ඉදිරියේදී පර්යේෂණ කරනවා, පර්යේෂණ කරනවා. ඒ පර්යේෂණ වල ප්‍රතිඵලත් එක්ක අපිට කියන්න පුළුවන් ඉදිරියේදී කොරෝනා වලට නිශ්චිතව ඖෂධයක් තියනවද නැද්ද කියලා. ඒ නිසා අපි මාධ්‍ය හිතවතුන්ගේ ඉල්ලනවා අනවශ්‍ය ප්‍රසිද්ධියක් කිසිම පදනමක් නැති ඒවට දෙන්න එපා. මොකද සමහර අය ආයුර්වේද වෛද්‍ය සභාවේවත් ලියාපදිංචි නොවෙච්ච අය තමයි දැන් මේ බේත් වර්ග හොයාගන්නේ. ඒ තුල අනිසි විශ්වාසය ජනතාව තුල ගොඩ නැගෙනවා. ජනතාව ඒ නිසා මේ පසුපස හඹා ගිහිල්ලා බොරුවට හිතනවා තමුන් ආරක්ෂිතයි කියලා. එහෙම ආරක්ෂිතයි කියලා හිතන අනිත් ක්‍රම පිළිපදින්නේ නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට වග කියන්න ඕන, රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඕන. වතුපිටිවෙල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 7 දිනකටද කොවිඩ්-19 රෝගයේ වැළදී ඇති බව වාර්තා වනවා. රෝහල විෂ බීජානුහරණය කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මඩකලපුව සංචාරක නිකේතනයක වැඩසටහනක් පැවැත්වූ පිරිසක් නිරෝධාට යොමු කිරීමට පියවර ගනුණා. නිකේතනයේ හිමිකරු සහ උත්සවයට සහභාගී වූවන් ඇතුළු 47 දෙනෙකු ඊට ඇතුළත්. කොවිඩ් වසංගතය නිසා වසා දමන ලද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් දින 55කට පසු අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ දෙකට වෙළඳාම් ආරම්භ වීමත් සමග මාළු තොග විකිණීමට සහ මිලදී ගැනීමට ගනුදෙනුකරුවන් පැමිණ සිටියා. මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තුළ ස්ථාපිත අලෙවිසැල් 150න් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පළමු අදියර යටතේ විවෘත කෙරුණේ අලෙවිසැල් 78ක් පමණයි. දෙවනි අදියර යටතේ සෙසු සියලු වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළා. අලුත් වැඩියා හේතුවෙන් මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් මේ වන විට සිදු කෙරෙන්නේ එහි රතගාල තුලයි. අලුත් වැඩියා නිම වූ පසු සිල්ලර වෙළඳාම් ආරම්භ කිරීමට නියමිතයි. මේ වන විට ආණ්ඩුවේ මැදිහත් වීම තුළ ලක්ෂ 900ක පමණ මුදලක් වැයකොට විශේෂයෙන්ම මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මුළු සම්පූර්ණ සංකීර්ණය තව සති 3ක පමණ කාලෙකින් මේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන පසුව විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා. පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතටපත් පවුල්වල ගැටලු නිරාකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ප්‍රශංසාව පළ කරනවා. ප්‍රහාරයෙන් විපතටපත් පවුල්වල ගැටලු නිරාකරණය හා ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අගරදගුරු හිමිපාණන් මේ බව කියා සිටියා. සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. පාස්කෝ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකරන නිවාස 24ක ව්‍යාපෘතිය මෙතෙක් වැඩ අවසන් වූ තැනින් නැවත ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට ක්‍රියා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට උපදෙස් දුන්නා. ඊට අමතරව දැනට ඉඩම් හිමි පුද්ගලයන් වෙනුවෙන් තවත් නිවාස 5ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි. ප්‍රහාරයෙන් පීඩාවට පත් කොළඹවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන් කර දෙන ලෙසටද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කළා. මෙම පිරිසට අමතරව බදුල්ල මහනුවර ඇතුළු රට පුරා විසිරී සිටින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරා දීමටද මෙහිදී එකඟතාව පළ කෙරුණා. විපතට පත් වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් ලබා දෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දුන්නා. මීට අමතරව මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපාදන යොමු කරමින් දැනට ඉදිකිරීම් නැවතී තිබෙන කටුවාපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලකින් ඉදිකර අවසන් කිරීම ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ දේවස්ථානයේ පෙර සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමු කර ඉදිකිරීම් අවසන් කිරීමටත් අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා. පැවති ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථානය නව සැලසුමකට ඉදිකර දෙන බව පැවසුවද එය අදාළ පරිදි අවසන් නොකළ බව මෙම හමුවේදී හෙළි කෙරුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල හා ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල පවතින ගැටලු ලෝරන්ස් රාමනායක පියතුමා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා.
අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය සහ ප්‍රශංසා පුද කර සිටිනවා මේ පාස්කු ප්‍රහාරය තුලින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න අපි උත්සාහ කරන මේ වැඩපිළිවෙලට අපිට දුන්නු සහයෝගය පිළිබඳව විශේෂයෙන්ම මේ ඇමතිවරුන්ටත් රාජ්‍ය ඇමතිවරුන්ටත් මම මගේ ස්තුතිය පුද කරලා සිටිනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ ඒ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසායි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විදියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය අතිගරු ජනාධිපතිතුමාගේ මැදහත් වීම තුල රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදු වෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් ඔබතුමා කෙරෙහි තබා තිබෙනවා. මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ හමුවට එක්ව සිටියා. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාල ලැබුවන්ට වන්දි මුදල් පිරිනැමීමේදී ඊට පෙර ඇති වූ ඇතැම් සිද්ධීන්වලදී ලබා දුන් වන්දි මුදල් හා සැසඳීමේදී ඉතා අඩු බව හානිපූර්ණය සඳහා වූ කාර්යාලයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා අද පිළිගත්තා. පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඔහු කියා සිටියේ දිගන සිද්ධියේ වන්දි ලබා දීමේ කටයුතු වලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් මැදිහත් වීම සිදු කළ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද කැඳවා තිබුණේ හානිපූර්ණය සඳහා වූ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ එස්.එම්. බදියුදීන් මහතායි. පාස්කු ඉරුදින දේවස්ථාන හා හෝටල් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත් වූ හා ආබාධිත හෝ තුවාල ලැබූ පුද්ගලයන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම මෙහිදී ප්‍රශ්න කළා. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදල් ලබා දී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. මේ ප්‍රහාරවලින් තුවාල ලැබුව අයට එක් අයෙකුට කොපමණ මුදලක් දෙන්නද තීරණය කළේ? කැබිනට් මණ්ඩලයේ තීරණය කළා එක් අයෙකුට උපරිම ලක්ෂ 5ක් ලබා දෙන්න. නමුත් වෛද්‍ය වාර්තා අනුව ලක්ෂ 5ට අඩු මුදල් ලබා දීමද සිදු වුණා. ඔබ ඉදිරිපත් කළ ලේඛන අනුව පෙනී යනවා කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීමෙන් 280ක් තුවාල ලැබුවා. ඉන් ලක්ෂ 5 හමුනේ 32 දෙනෙකුට පමණයි. සමහර අයට ලැබුණේ රුපියල් 50000යි. කොච්චිකඩේ දේවස්ථානයේ තුවාල ලැබුව 102ක්. ලක්ෂ 5 ලැබුණේ 13 දෙනෙකුට පමණයි. ඔබතුමා දන්නවද මේ අසරණ මිනිසුන්ට තිබුණේ ඉතා දරුණු තුවාල බව? දැකලා නම් නැහැ. නමුත් ආරංචිය අනුව දන්නවා. සමහර අයට බරපතල ශල්‍ය කර්ම කළා. මේ ලක්ෂ 5ක් ප්‍රමාණවත් දේ මිනිසුන්ට. ඒක මදි නම් තමයි. ඒත් කැබිනට් එකනේ තීරණය කළේ. පාස්කු ප්‍රහාරයට පෙර දිගන සහ බේරුවල සිද්ධීන්වලදී මරණයකට රුපියල් ලක්ෂ 20ක් ගෙවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේදී එක් මරණයකට ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 10යි. මොකද්ද මේ වෙනස? මේවා අපි නෙවෙයි තීරණය කළේ. දේශපාලන නායකයන් එකතු වෙලා කැබිනට් පේපර් හදලා අපිට තීරණ එවනවා. අපෙන් කිසිම අදහසක් විමසුවේ නැහැ. ඔය බේරුවල දිගන සිද්ධි වෙලාවේ හානිපූර්ණ විෂය බහර වුණේ ඩී.එම්. ස්වාමිනාഥන් මහතාටයි. නමුත් ඒ කටයුතු සියල්ල සිද්ධ වුණේ අගමැති කාර්යාලය මගින්. දිගන සිද්ධියේදී නුවර කච්චේරියට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආවා. රවුෆ් හකීම් ලක්ෂ්මන් කිරියාල සහ අනිකුත් මහනුවර මන්ත්‍රීවරුන් සහභාගී වුණා. එතනදී තමයි ගණන් හිලව් තීරණය වුණේ. ඒ අය ගණන් වැඩි කරගත්ත එතනදී. ඔය දිගන වගේ පාස්කු ප්‍රහාරයේ වෙලාවේ වන්දි මුදල් වැඩි කරගන්න දේශපාලකින් කටයුතු කරේ නැද්ද? ඒක තමයි මිනිස්සුත් අපෙන් අහනවා. ඒ අයට වැඩියෙන් ගෙවලා අපට අඩුවෙන් ගෙව්වේයි කියලා. අපිට ඒවට උත්තර නැහැ. දේශපාලන අධිකාරිය තමයි විවිධාකාර අවස්ථාවල විවිධ ගණන් තීරණය කළේ. ඔබතුමා පිළිගන්නවද පාස්කු ප්‍රහාරයේදී මියගිය හා අතුවාල වූ අයට දුන් මුදල සාධාරණ බව? දිගන සහ බේරුවල එක බලනකොට මේක අඩුයි කියලා හිතනවා ස්වාමීනි. මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අද පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ ජනාධිපති කොමිසම ඊයේ දුන් නියෝගයකට අනුවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට දින ජනාධිපති කොමිසම රජයේ අධිනීතිඥවරියගෙන් සාක්ෂි විමසීමට නියමිතයි. අයවැය යෝජනාවලට අනුව සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේදී වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට අද උපදෙස් දුන්නා. ඔහු ප්‍රකාශ කළේ ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනයටද ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වන බවයි. ගම සමග පිළිසඳර රට සමග යලි ගමට. බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ උතුරු මැද පළාත් කමිටු සාකච්ඡාවට අද සහභාගී වෙමින් අනුරාධපුර උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී සාකච්ඡාව පැවැත්වුණා.
2015 වසරට පෙර ආරම්භ කර ඇති පසුගිය පාලනයේ ක්‍රියාත්මක නොකෙරෙනු ව්‍යාපෘති කඩනමින් ක්‍රියාත්මක කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. කෘෂි, වාරිස් සහ පානීය ජල යන ක්ෂේත්‍රවලට බලපාන ගැටලු පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. පොහොර බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක්. අවශ්‍ය තරම් පොහොර තොග රට තුළ පවතින බවත් පසුගිය කාලයේ රටේ අවශ්‍යතාව වූ පොහොර මෙට්‍රික් ටොන් 65000ක් පමණ වූ ප්‍රමාණයෙන් ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 35000ක් පමණක් බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ගොවියාට අවශ්‍ය වේලාවට පොහොර නොලැබෙන්නේ නම් නිසි ප්‍රයෝජනෙ ලබාගත නොහැකි බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා පොහොර සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කර ඇති බැවින් නිසි වේලාවට පොහොර නොලැබෙන්නේ නම් ඍජුවම ඇමතිවරයා අමතන ලෙස ගොවින්ගෙන් ඉල්ලා සිටියා. වගා සඳහා නිසි පරිදි ජලය ලබා දීමේ අවශ්‍යතාව සාකච්ඡාවට සහභාගී වූ ජනතා නියෝජිතින් අවධාරණය කළා. උතුරු මැද පළාතට බලපාන පොදු ගැටලු සඳහා විසඳුම් යෝජනා කෙරෙනු අතර අනෙකුත් ගැටලු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිතයි. කොවින් පළවෙනි රැල්ල ආපු වෙලාවේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවත් නෑ දැන්ට පළාත් සභාත් නැති වෙලාවක පළාත් පාලන නියෝජිතින් සමග රාජ්‍ය සේවකයින් දක්වපු උනන්දුව ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා විශේෂයෙන් මම දන්නවා රුපියල් 5000 බෙදන්න ගිය වෙලාවේ අපි 70 ලක්ෂයකට පවුල් බෙදුවා. අද වෙනතුරු කිසිම තැනක ඒ රුපියල් 5000න් 7-5ක්වත් වංචා කරලා වැරදි කෙනෙක්ට දීලා හොර වවුචර් අස්සම් කරලා එහෙම කිසිම විගණනයක් හෝ චෝදනාවක් ලැබුණේ නැහැ. ඒ ගැන අපි ගෞරවය සඳහන් කරන්න ඕනේ සියලු දෙනාට. මොකද හුඟක් වෙලාවට එවැනි දෙයක් කරන්න හරිම අමාරුයි. මොකද මං අත්දැකීමෙන් දන්නවා එවැනි දේවල් කරන්න ගිහිල්ලා සිරපත් කන්නපත් වුණා මමත් එක්ක රජයේ නිලධාරි කීප දෙනෙක්. ඉතින් ඒකෙදි අවසානයේදී අපි නිදහස් වුණත් අපේ ලොකු වේදනාවල් වලටපත් වුණා. ඉතින් මම විශේෂයෙන්ම මේ සියලු දෙනාට මෙතන ඉන්න අපි මහජන සේවය කරන්න ගිහිල්ලා බය නැතුව ඒ තීන්දුව ගන්න ඒ හැම වෙලාවෙම ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජයත් අනිවාර්යයෙන්ම ඔබ සමග මේ හැම මහජන නියෝජිතයෙක් රජයේ නිලධාරියෙක් එක්ක අපි ඉන්නවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාද දුමින්ද දිසානායක රොෂාන් රණසිංහ සිරිපාල ගම්ලත් ශ්‍රේහාන් සේමසිංහ මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන්ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහතුරුන්ද උතුරු මැද පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් නියෝජනය කරමින් දේශපාලන නියෝජිතීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. මධ්‍යම පළාතේ සාකච්ඡාව මහනුවරදී හෙට පැවැත්වීමට නියමිතයි. ගම සමග පිළිසඳර රට සමග යලි ගමට මාදිවෙල බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් රුපියල් මිලියන 390ක් මීට වැය කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ ඉකුත් අප්‍රේල් මාස 21 වැනි දිනයි. අක්කර 23ක ප්‍රදේශයක් පුරා ව්‍යාපෘතිය පැතිර පවතිනවා. COVID-19 අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධන ව්‍යාපෘතිද ක්‍රියාත්මක කළ යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබුණා. ඒ අනුව COVID-19 පළමු රැල්ල පැතිර යන අවස්ථාවේ විවිධ බාධක මැද්දේ ආරම්භ කෙරෙන ව්‍යාපෘතිය මාස 8ක් වැනි කෙටි කාලයකදී ජනතා අයිතියට පත් කිරීමට හැකි වී තිබෙනවා. කිලෝමීටර 1.5කින් යුත් ඇවිදීමේ මන්තීරුවක් සහ පාපැදි මන්තීරු 2ක් ළමා උද්‍යානයක් අංග 8කින් සමන්විත එලිමහන් ව්‍යායාම් ප්‍රදේශයක් සහ එකවර වාහන 40ක් නවතා තැබිය හැකි රථගාලක් මීට ඇතුළත්. ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් හා යලමහ දෙකන්නේම වගා කිරීමට ජලයේ සැපිය හැකි වැව් දෙකක්ද ව්‍යාපෘතියට අයත්. අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ වසංගත තත්ත්වයේ හමුවේ අභියෝග මැද ක්‍රියාත්මක කෙරෙන මෙම පාරිසරික ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. ඉදිකිරීම් ක්‍රියාත්මක කරන ලද්දේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින්. මීට පෙර ජනතා අයිතියට පත් කෙරුණු මේ ව්‍යාපෘතියේ මූලික අදියර දැනටමත් සාර්ථක අයුරින් ක්‍රියාත්මකයි. ඒ යටතේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග පමණක් වගා කෙරෙන කුඹුරු ප්‍රදේශයක් හා ප්‍රථම වරට ගොඩබෝග වගාව කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන්හි ප්‍රචලිත කිරීමේ අරමුණින් හඳුන්වා දුන් වගා බිම් කොටස් 44ක් පවතිනවා. නව ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද ආචාර්ය නාලක ගොඩහේවා කංචන විජේසේකර ලොහාන් රත්වත්තේ යන රාජ්‍ය අමාත්‍යවරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ගැටලුවක් තියනවාද මේ? මේ ආසාවෙන් ඉන්නේ වගේ තැනක්. පුරන්න. ජනාධිපතිතුමාගේ වැඩේ. ඇත්තටම ගොඩක් හොඳයි. ඇත්තටම නෑනේ.
මේ අතර අංගම්පිටිය නවවැනි පටුමග හා නාවල පාසල් මාවත යාකෙරමින් ඉදිකරන ගුවන් පාලමේ ඉදිකිරීම් ඊයේ සවස අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනතාවගේ දෛනික ජීවිතයට බහදා නොවන පරිදි උපරිම තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පාලමේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නා. දැන් මේ කෝට්ටේට අවුරුදු 50කින් අලුතෙන් පාරක් හදලා නැහැ. කෝට්ටේ වර්ග කිලෝමීටර 17.5න් අපිට බිල්ඩින් හදන්න පුළුවන් වර්ග කිලෝමීටර 10ක. අනිත් ඔක්කොම ජල පෝෂක ප්‍රදේශ. දැන් මේවා හරියට බැලුවොත් නිසා මේ ජල පෝෂක ප්‍රදේශය තමයි සම්පූර්ණ මේ ලයින් එක දැන්ට අවුරුදු 10කට කලින්. පරණ අයගේ ඉඩම් තියෙන කුඹුරු සහ මේ අර වගුරු බිම් කියලා තමයි තියෙන්නේ. ඒක පස්සේ කාලෙකට කවුගේ කාලෙද ඉස්සර ගන්නවා පුරවල ඔක්කොම කළා. මම එහෙම කරා. මෙයාලට ප්‍රශ්න මාලාවක් දෙන්න ඕනේ. ඔව් දීලා තියෙන දරන්න. ඒක ආන්සර් කරන්න ඕනේ. අපිට ප්‍රශ්න මාලාවක් දුන්නේ නැහැ. නෑ අපිට දුන්නේ. සයිට් එකේ තියලා තියෙනවා. ඒ කියන්නේ කම්ප්ලේන්ට් එකක් කාට හරි තියෙනවා නම් ආවම ඒක පුරවලා අපි අහනවා පාර්සල්ක ප්‍රශ්නයක් නෙමෙයි නැත්නම් සමාජීය ප්‍රශ්නයක්. මෙදා මේ මෙතන කන්ස්ට්‍රක්ෂන් කරන දෙන්නෙක් ඇවිදින් අපිට කිව්වා ෆොටෝ ගන්න ඕනි කියලා. අපි දන්නේ නැහැ කවුද කියලා. මේගොල්ලෝ දැන් කතා කරන්නේ වෙන විදියක්. ඒ වෙලාවේ කතා කරුවේ වෙන දෙයක්. කන්ට්‍රැක්ටර්ස්ලා. ඉතින් අපව හරියටම දැනුවත් කරලා කරනවා නම් අපි ඒක දැනුවත් වෙනවා. දැන් මේ වගකීම මම ගන්න බය වෙන්න එපා අනිවාර්යයෙන්. සෙක්‍රටරි ළඟ මීටින් එකක් කරමු. අන්න එහෙම කරන්න. දිලිඳුකම තුරන් කිරීමේ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අන්තර්ජාතික සැසිවාරයක් චීනය විසින් පවත්වනු ලැබුවා. රටවල් 60කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයන් 200කට අධික පිරිසක් ඊට එක්ව සිටියා. සමුළුව පැවැත්වුණේ සූම් තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර සංවිධාන 20ක නියෝජිතයන්ද ඊට එක්ව සිටියා. සමුළුව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා මේ වසර තුළ චීනය ග්‍රාමීය දිලිඳු පුද්ගලයන් සියලු දෙනා දරිද්‍රතාවයේ සීමාවෙන් මුදා ගැනීමට සමත් වූ බව ප්‍රකාශ කළා. පාකිස්තානය ඊජිප්තුව ඇතුළු රටවල් රැසක නියෝජිතයන්ද අදහස් දැක්වුවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මෙරට දිලිඳුකමේ අභියෝග ජය ගැනීම සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළා. එම ක්‍රියාවලියේදී මාධ්‍ය දායකත්වය තුළින් අත්කරගත හැකි ප්‍රතිඵල පිළිබඳවද ජාතික රූපවාහිනී සභාපතිවරයා කරුණු පැහැදිලි කළා. COVID-19 වසංගතය නිසා මතුවී ඇති දිලිඳුකමේ අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කරන වැඩපිළිවෙලද වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් අන්තර්ජාතික නියෝජිතයන්ට පැහැදිලි කර දෙනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණ රජයේ අපහසුතාවයට පත් කිරීම සඳහා සාවද්‍ය චෝදනා එල්ල කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන සඳහන් කළා. ජනතා විමුක්ති පෙරමුණ ජනමාධ්‍ය සාකච්ඡාවක් කියලා තියුණා මේ අන්න නැගෙනහිර පර්යාන්තයේ මේ අපේ වරායේ ඉන්දියාවට දීලා මේ කැබිනට් එක තීන්දුව කළා. කැබිනට් එකේ එහෙම තීන්දුවක් ගත්තෙත් නැහැ. එවැනි කැබිනට් පත්‍රිකාවක් ආවෙත් නැහැ. ඔය වගේ ගජවින්නා අලංකාරය තමයි ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු ක්‍රමය. වරාය පිළිබඳව ලඝු කරනකොට මම කියන්න කැමති අපේ ගමේ තියෙන තේ ෆැක්ටරි වලට අපේ ගමේ තිබ්බ ලංගම බස් වලට ගිනි තිබ්බ අය දැන් දේශීය අභිමානය ගැන කතා කරන උදවිය. ඔය උදවියම තමයි යහපාලන ආණ්ඩුවේ හිටියේ. මහා බැංකු මංකොල්ලේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීවි කියලා. දැන්ටමත් රාජ්‍ය අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා ඒ අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. ඒ වැරදි කරපු අයට දඬුවම් ලබා දෙන ගමන් ඒ හොරකම් කරපු වංචා කරපු මුදල් නැවත අය කර ගැනීම දක්වාම අපි පසුවිපරම් කිරීම කටයුතු වලට සම්බන්ධ වෙන බවත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැතියි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 95 වෙනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කෙරුණු ජාතියේ සංනිවේදකයා සංග්‍රහව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද උදේ පිළිගන්නු ලැබුවා. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී 95 වසරක් පුරා ජාතික ගුවන් විදුලිය කළ ජාතික මෙහෙවර මෙරට ජනතාව අමතක නොකරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. වාණිජ්‍ය බලවේගවලට නතු නොවී ස්වකීය ජාතික මෙහෙවර ඉටු කරමින් සිටින ජාතික ගුවන් විදුලියට අග්‍රාමාත්‍යවරයා සිය සුභාශිංසන පළ කළා. 95 වෙනි සංවත්සරයට සමගාමීව නිකුත් කෙරුණු යුග යුග නියෝජනය වන ගීත 95ක් ඇතුළත් ඇල්බමයද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
පෙරදිනිය උද්භිත උද්‍යානයේ ඩෙන්රෝබියන් ගණයට අයත් ඕකිඩ් මල් ප්‍රභේද දෙකක් මුහු කර නිර්මාණය කළ ඩෙන්රෝබියම් රේඩියෝ සිලෝන් පුෂ්පය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීමද සිදු කෙරුණා. ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ශෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය ප්‍රකාශ කළේ ආයතනික නාමයෙන් නව ඕකිඩ් ප්‍රභේදයක් නම් කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි. 1925 දෙසැම්බර් 16 වෙනිදා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆඩ් මහතාගේ මූලිකත්වයෙන් ගුවන්විදුලි සේවාව නිල වශයෙන් ආරම්භ කෙරුණා. අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 95 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්ද සංස්ථා පරිශ්‍රයේදී අද උත්සවයක් පැවැත්වුණා. 1925 දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා මේ ආයතනය උස් පහත් අභියෝග කම්කටොළු හැලහැප්පිලි ඒ සියල්ල මැද්දේ ආයතනයක් හැටියට තවත් ඉදිරියට ගෙනියන්නට ඒ ගෙන ආපු ගමනට දායකත්වය දීපු සියලු දෙනාටත් මේ සුභාශංසනීය තුල ඔවුන්ටත් අපේ ස්තුතිය පුද කළ යුතුයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට දේශීය හා විදේශීය වෙළඳපොළ ප්‍රවේශ පහසුකම් සැලසීමේ අරමුණින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය ජනගත කිරීම කොළඹදී ඊයේ සවස සිදු කෙරුණා. වැඩසටහන මෙහෙවන ලද්දේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින්. මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනයේ ජනගත කිරීමේ ගීතයේ එළි දැක්වීම හා වෙබ් පිටුව ජනගත කිරීම සිදු කෙරුණේ අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ලාංඡනය දේශීය ව්‍යාපාරිකයන් 10 දෙනෙකුට ප්‍රදානය කිරීම සහ සංවර්ධන නිලධාරීන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. දේශීය වහ විදේශීය විසෙන ශ්‍රී ලාංකිකයන්ට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය යටතේ මේ රටේ නිෂ්පාදන ඔවුන් වෙත ලබා දී වෙනම අලෙවිසැල් වෙළඳ පොළවල් නිර්මාණය කිරීමත් මීට සමගාමීව සිදුවේ. වැදගත්ම දේ මේ සියල්ල සමග මේඩ් ඉන් ශ්‍රී ලංකා රැල්ලක්, මේඩ් ඉන් ශ්‍රී ලංකා සංස්කෘතියක්, මේඩ් ඉන් ශ්‍රී ලංකා ජීවන රටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි එකාවන්ව වෙහෙසි කැප වෙනවා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ අමාරු වැඩේට අත ගහලා තියෙන මිනිස්සු ටික රකින්න නම් පිට රටින් ගේන රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න පුළුවන් ආනයන ආදේශන ටික ඉස්සර නතර කරගන්න පුළුවන් වැඩ පිළිලක් හදන්න. දේශීය අත්‍යන්තර දිපිලි බතික් කර්මාන්තය දේශීය ඇඟලුම් මේවා සම්බන්ධව අපි විශාල කැපවීමක් කරනවා රටේ ඉන්න මිනිස්සු ටික බේරගන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරුන්ට උපහාර පිදීමේ උළෙලක් ඊයේ පැවැත්වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සනාතන මන්දිරයේදී. මෙය සංවිධානය කරන ලද්දේ විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් ආශිංසන යනුවෙන් උළෙල නම් කර තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී සිසුවෙකු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් වූ පළමු වෙන්නා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී උපහාර ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන් බිහි වූ පළමු උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලීනගේ මහතා සම්මානයට පාත්‍ර වුණා. උළෙලේ මුලසුල දන්න ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්ථී සංගමේ සභාපති WKH වැගපිටිය මහතා ඇතුළු සංගමේ සමාජිකින්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමවට පත්වනවා. ආයුබෝවන්.